ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ හැඩ සහ වැඩ අපි එහෙම පාඩමක් පටන් ගත්තා. ඒ පාඩමේ තවත් පියවරක් අද විකාශය වන්නේ මා කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට ගුරුවරයෙක් හැටියට සහභාගී වෙනවා සම්මානනීය නිර්මාණ ශිල්පියෙක් පුවත්පත් කලාවේදියෙක් ගුරුවරයෙක් හැටියට කවුරුත් දන්නා හඳුන්වන ශාන්තකේ හේරත් මහත්මයා. ආයිබෝවන් ගරුණුතුව ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. රාජ්‍ය සම්මාන දිනු කංචුක නිර්මාණ ශිල්පියෙක්. ඒ කියන්නේ පොත් පිට කවර එහෙම නිර්මාණය කරලා තියෙනවා. එතුමාගේ හැඩරුවත් බොහෝ දෙනෙක් දන්නවා. පත්තර කියවපු අය නම් හොඳටම දන්නවා. ගරුණුතුව පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තෙස්ජන්නා ගුරුතුමා ආයිබෝවන් ගරුණුතුව පිළිගන්නවා. හැඩ සහ වැඩ ගැනයි අප කතා කරන්නේ. හැඩ සහ වැඩ ගැන කතා කරද්දී මේ ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙච්ච ගුරුවරුන්ගේ හැඩ ගුරුවරුන්ගේ වැඩ මට හොඳට මතක තියෙනවා. එහෙම වටිනා ගුරුවරයෙක් පිළිබඳ සිහිපත් කිරීමක් කරලම අද ටෙලිවිෂන් ඉස්කෝලේ ආරම්භ කරන්නට මා කල්පනා කළා. ඔබට මතක ඇති. එතුමා දොරමඩලාවේ ප්‍රධාන සම්පත්ධාරියෙක් ටෙලිවිෂන් ඉස්කෝලේ ගුරුවරයෙක් හැටියටත් සහභාගී වුණා. ඵලදායිතා සංකල්ප අපේ රටේ ප්‍රකට කරන්නට ප්‍රචලිත කරන්නට මහා මෙහෙවරක් කරපු කළමනාකරන විශේෂඥයෙක් ඵලදායිතා විශේෂඥයෙක් හැටියට කවුරුත් දන්නා හඳුනන ලාල් ෆොන්සේකා මහත්මයා අපෙන් සමුගත්තා. එතුමා පිළිබඳ වටිනා මතක සටහන් රැසක් අප සතුව තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ ඵලදායිතා සංකල්පය ප්‍රචලිත කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් කරපු විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. මම කල්පනා කළා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අද එතුමන් පිළිබඳව අභව ප්‍රාප්ත ලාල් ෆොන්සේකා සූරීන් පිළිබඳව සටහනක් තබමින් ටෙලිවිෂන් ඉස්කෝලේ ආරම්භ කරන්න. මට මතකයි හසන්ත මම පම් පැදුරේ බුදිය ගන්න කාලේ මතකයි. අපේ අම්මා දහන් ඉන්නවා විතර මොතරම්. එතකොට පම් පැදුරේ ඒකයිනේ අපේ මල්ලිට මේක අරුමයක් වුණේ. නේ? දැන් ඒ පම් පැදුරේ නිදා ගන්න කාලේ මට හොඳට මතකයි. ඒ පැදුරේ මට කවුද ඉස්සෙල්ලාම ඉගැන්වුවේ මේ පැදුර අකුලලා අර බාල්ගේ තියෙන අර ලණු දෙක දාන්න ලණු දෙකක් අසරට දාන්න. මේක ඉගැන්වුවේ අපේ අම්මා. ඒකට මම ඉගෙන ගත්තේ පළමුවෙන්ම කාගෙන්ද? මගේ අම්මගෙන්. මේක දැන් අද අපි ඉගෙන ගන්න කාල සීමාවදී ශ්‍රේෂ්ඨ මනෝවිද්‍යාඥයෝ කියලා තියෙනවා කුස පිළිසඳ ගත්ත දවසේ ඉඳලා දරුවෙක්. එදා ඉඳලා ඉස්කෝලේ යනකම්ම හැදෙන්නේ අම්මගේ තාත්තගේ තුරුලි කියලා. ඒ කාලේ තමයි මිනිහෙගේ හොඳම කාල සීමාව. ඉන් එහා කාල සීමාවක් නැහැ. මේ කියන්නේ පොඩ්ඩිම දවස්වල ඒ අම්මගේ තාත්තගේ තුරුලේ හැදෙන කාල සීමාවට වැඩි කාල සීමාවක් කොහෙන්වත් හොයන්න බෑ. ඒක දැන් මටත් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් විදිහට මම කියන්නේ. එතකොට ඒ අම්මා මට කියලා දීපුවා අප්‍රමාණයි. අම්මා උදේ පාන්දර 4ට නැකිනවා. මම මේක කියලා තියෙනවා මේ දොරමඩලාවේ. පාන්දර 4ට නැකිටනවා හැමදාම වගේ. මම ඔක දකින්නවා. එතකොට මම දැකලා අම්මත් එක්ක සාකච්ඡා කරනවා. ඇයි අම්මේ මේ පාන්දර හිමිදිරි පාන්දර 4ට නැගිටින්නේ? අපි බොහොම මේ කොටකල්සම් අඳින කාලේ කොටකල්සමක් ඇඳලා මේ ඉස්කෝලේ යන කාලේදී මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට මම ඒ අහනකොට අම්මගේ උත්තර තියෙනවා. අම්මට මේකට උත්තර තියෙනවා. පිළිතුරු දෙනවා නිසි පරිදි පිළිතුරක් දෙනවා. ඒ වෙලාවේදී මට හැඟුණා ඇයි අම්මා නැගිටිනවා නම් මට නැගිටින්න බැරි. මෙන්න පාඩම්. මේ පාඩම මම අදත් හසන්ත 4ට නැගිටිනවා. මට දැන් නැගිටින්න මට එලාම්යක් ඕනේ නැහනේ. මම මේක කියලා තියෙනවා. එලාම්යක් ඕනේ නැහැ මට. එලාම්යකට පරද්දලා තියෙන්නේ මම. ඒ ඔරලෝසු පරද්දලා තියෙන්නේ. මට 4ට කලින් මා අනිවාර්යෙන් මට හැරෙනවා. ඒක මම පුරුදු වෙලා තියෙන්නේ. මේ පාඩමක් මම ඉගෙනගෙන තියෙනවා. ගෙවල් වල පවා ආයතන වල පවා මේ කටකතා වලින් මිනිස්සුන්ගේ පෞල් ජීවිත විනාශ වෙලා තියෙනවා. සමහරලාට කටකතා වලින් ආයතනවල මිනිස්සුන්ගේ රැකියාව නැති වෙලා තියෙනවා. ඉතින් මේක අපි දකිනවා. දැන් කළමනාකරණය පිළිබඳව ඉගෙන ගන්න කාලේ අපි දැක්කා අපිට කියලා දෙනවා මේ එකට වැඩ කරන මිනිස්සු අතර මේ කටකතා පැතිරෙනවා. මේ කටකතා පැතිරීම තුලින්ම සමහරලාට මිනිස්සුන්ගේ රස්සා දාලා යන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට හසන්ත ඇක්කැන්ඩ්‍රූ කියලා මනෝවිද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා. මේ මනෝවිද්‍යාඥයා කියනවා තමන්ගේ කාලෙන් 60% මිනිස්සු ගත කරන්නේ කටකතා. මේ කටකතා කියන්නේ ඒවෙන් අදහස් කරන්නේ තමන්ගේ අත්දැකීම් සහ තව කෙනෙක් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න තමයි මේ කටකතා පතරවන්නේ. අපේ තාත්තා කනකොට හැමදාම බත් පිගාන අරගෙන ගුලියක් ගහනවා මෙහෙම. ඒ ගුලිය පිගානේ පැත්තකින් අරන් තියෙනවා. එක බත් ඇටයක් බිම වැටෙන්න දෙන්නේ නැහැ හසන්ත. අපිට මේ විදිහටත් මේක ජය ගන්න පුළුවන්. කිලින් ඉරක් කිසිම එකක් නැහැ. අපිට සල්ලි තියෙනවා නම් අපිට එහා ලෝකෙට යන්න පුළුවන් අපිට. අපි වගේ රටක අපි ඉගෙන ගන්න අපි උදවිය අපි ක්‍රමානුකූලව අඛණ්ඩ වර්ධනයක් අවශ්‍යයි. මම මේ ඉර කපනවා. මේක මට අපිට අදාළ නැහැ. මට ඕන වෙන්නේ මෙන්න මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මෙන්න මේක.
මේක මගේ ඉලක්කය. ඒතර මම මෙතනින් පටන් ගන්නවා. මෙතන මෙන්න මෙහෙම මේකක් තියෙන තැන්නක් වගේ තැනිතලාවක්. මෙතන අපි ටිකක් ඉන්න ඕන. මහන්සි අරින්න ඕන. තරප්පු වෙලා එකපාරට නගින්නේ නැහැ අපි. යම් තැනක් තියෙනවා අපිට මහන්සි තරින්න පුළුවන්. මෙතෙන්දී අපි ඉන්න ඕන. ඊට පස්සේ අපි නගින්න ඕන. ක්‍රමානුකූලව යන්න ඕන මේක. ඊට පස්සේ මෙතනක් තියෙනවා ඒ වගේ තැනක්. මේක නගිනවා මෙහෙම. මෙතන තියෙනවා මෙහෙම. ඊට පස්සේ මෙතන නගිනවා. බලන්න. කීප වරක් අපි උත්සාහ කරා. මේක තමයි අපිට වෙන්න ඕන. මෙතන අපි පටන් ගන්නවා අපේ අවශ්‍යතාවය අපි මෙතන ඉලක්කය තියෙනවා. අපි පටන් ගන්න ඕන බිඳුවෙන්. අපි වෙනස් වෙන්න ඕන. අපේ වර්ධනය සඳහා. එකම විදිහට ඉන්න බෑ. සමනලයේ ලෝකයට අපි යන්න ආසයි. සමනලයා කියන්නේ ප්‍රියකරු සතෙක්. හරි. සමනලයා කියන්නේ ඉතාමත් ප්‍රියකරු සතෙක්. මේකේ තේමාව ගන්න සමනලයා. සිංගප්පූරුවේ චාංගි එයාපෝට් එකේ මෑතක් වෙනකන් තුනක් තිරේ දාලා ඔය කොහොමද සමනලයාගේ මුල් අවස්ථාවන් දාලා සමනලෙක් වෙන්නේ කොහොමද කියන එක. එතකොට මේ සමනල අවස්ථාවට එන්න අපි කර්කස අවස්ථාවන් පහු කරන්න ඕන. ඉතාම කර්කසයි. දළඹුවෙක් ගත්තොත් දළඹුවා අල්ලන්නේ නැහැ නේ කවුරක්වත්. හැබැයි දළඹුවා මරන්නෙත් නැහැ. දළඹුවෙක් ආවොත් අපේ සර්ට් එකකට හරි කොහේ හරි ගොඩ වුණොත් අපි දළඹුවා කොලයකට අරගෙන ගිහලා කොහේ ගහක තියෙනවා. මරන්නේ නැහැ නේ කවදාවත්. අර මේවා ගහන්නේ නැහැ, ස්ප්‍රේ කරන්නේ නැහැ. එයා අපි දන්නවා. ඒ අවස්ථාව මගහැරෙන සමනලෙ එන්නේ නැහැ. මෙතුමා පැහැදිලි කරලා දෙයි මම මේ කියන්නේ. එතකොට ඒ මුල් අවස්ථාවල් ටික අපි අධ්‍යාපනයේ තියෙනවා. ඉතාම කර්කසයි මුල් අවස්ථාවල්. අපි එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. තිස මහත්තයා හැඩ සහ වැඩ ගැනනේ අපි කතා කරන්නේ. හැඩ අඳින්න පුළුවන්. රූපේ අඳින්න පුළුවන්. රූපය දිරයි නාමය නොදිරයි කියලා කියමනකුත් තියෙනවනේ. ඔය දිරන රූප තමයි අපි අඳින්නේ. හැබැයි නම ඉතුරු වෙනවා. දැන් ලාල් ෆොන්සේක මහත්තයාගේ නම ඉතුරු කරලා එතුමගේ රූපකාය දිරාපත් වුණා. රූපකාය කොයිතරම් වැදගත්ද. අපි විවිධාකාරයේ රූපකායන් අඳිනවා නේද බලන්න. ඔබේ රූපකාය පිටුපසින් තව රූපකායක් තියෙනවා. මොකක්ද? ඔව් දැන් කාටවත් අපේ හැඩය මෙහෙම බලපුවාම පෙනුනට හසන්ත මහත්තයා මේ ඇඟ ඇතුලේ තවත් මේ හැඩය ලබා දෙන්න දායක වන වෙනම කෙනෙක් ඉන්නවා. මේ තියෙන්නේ එයා. අපි හඳුන්වන්නේ අස්ථි සැකිල්ල කියලා. මේ අස්ථි සැකිල්ල නැත්නම් අපිට කිසිසේත්ම මේ හැඩය පවත්වාගෙන යන්න බෑ. ඔබ නිකම් සාමාන්‍යයෙන් නිකම් උපකල්පනය කරන්න මේ මගේ ඇඟ ඇතුළෙත් මේ වගේම සැකිල්ලක් තියෙනවා. හැබැයි ගොඩක් අය මේක දැක්කහම ටිකක් බය වෙනවා. ඒ බය වුණාට මේ විදිහේම සැකිල්ලක් අපේ ඇඟ ඇතුළෙත් තියෙනවා. එතකොට මේ දැන් බැරි වෙලාවකත් මෙහෙම වුණොත් අපි හිතමු මේ අපේ දැන් මේක කරන්න බෑ අපිට උපකල්පනය කරන්න පුළුවන්. මගේ මේ ඇඟ ඇතුලේ තියෙන සැකිල්ල නිකන් මැජික් එකකින් වගේ පැත්තකින් ඔහොම අරන් තිබ්බොත් ඔබ හිතන්නේ මගේ එතකොට හැම පේශිය ටික ඉතුරු වෙයි. මට මොකක් වෙයිද? නිකන් කල්පනා කරලා බලන්න අස්ථි සැකිල්ල අරගෙන පැත්තකින් තිබ්බොත් මට මොකක් වෙයිද? මම නිකන් හරියට අර ලොකු බ්ලැන්කට් එකක් වගේ ඔහොම ගිහිල්ලා නිකන් ගුලියක් වගේ වෙයි. මගේ අර තිබිච්ච හැඩය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා අපි ඇඟ ඇතුලේ ඉඳගෙන අපේට මේ නිශ්චිත මානව හැඩය ලබා දෙන්න දායක වන්නේ මේ සැකිල්ල. මේ සැකිලි එක එක්කෙනාගේ එක එක විදිහට තියෙනවා. සැකිලි පද්ධතියේ ප්‍රධානම කාර්යයක් තමයි දේහයට නිශ්චිත හැඩයක් ලබා දීම. අපි කියන්නේ මේ වගේ සැකිල්ලක් තියෙනකොට කියන්නේ මේකට අභ්‍යන්තර සැකිල්ල කියලා. සමහර අයට තියෙනවා බාහිර සැකිල්ල කියලා. දැන් අපි ගිය සතියේ කතා කරානේ කුරුමිනියෝ වගේ අය. ඒගොල්ලන්ට තියෙන්නේ ඇඟ ඇතුලේ සැකිල්ලක් නැහැ. එළියෙන් තමයි සැකිල්ලක් තියෙන්නේ. එතකොට සමහර සත්තු ඉන්නවා අපි අතර මේ සැකිලි වර්ග දෙකම තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් තියෙන සැකිල්ලකුත් තියෙනවා, බාහිරින් තියෙන සැකිල්ලකුත් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඉබ්බා කැස්බෑවා වගේ සත්තු ගත්තොත් මේ සැකිලි වර්ග දෙකම තියෙනවා. එයාලට නිකන් බෝනස් වගේ හම්බෙලා තියෙන සැකිලි වර්ග දෙකක්. බාහිර සැකිල්ලකුත් තියෙනවා, අභ්‍යන්තර සැකිල්ලකුත් තියෙනවා. දැන් ඉබ්බාට
වේගෙන් සංචරණය කරන්න බෑනේ. අපි වගේ වේගෙන් යන්න බෑ. උගේ උට එහෙම වේගෙන් ගමන් කරන්න අමාරුයි. අපි ඉබි ගමනින් කියලා කියන්නේ. ඒ වුණාට එතකොට දැන් අර වෙන යාව අල්ලගෙන කන සතෙකුට ඌට හිමින් යන්න පුළුවන් හිමින් හින්දා අල්ලගන්න පුළුවන්. අල්ලගත්තට හපන්න බෑනේ. ලොකු කටු දෙකක් දෙපැත්තෙන් තියෙනවා. වාන්න ඒකේ උගේ හැඩයටත් ඒක බලපානවා. උගේ ආරක්ෂාවටත් ඒක බලපානවා. දැන් මම මේ විශේෂයෙන්ම කතා කරන්න යන්නේ අපේ මේ දේහේ මේ අපේ හැඩය ලබා දීමට විශේෂයෙන්ම දායක වෙනවා මේ මෙහෙම මේ ඔබට පේනවාද මේ පුරුක් විදිහට සංවිධානය වෙලා තියෙනවා මෙහෙම ව්‍යුහයක් කොහොම මෙතෙන්ට එනකම් මෙතන මේ හිස් කබලේ යටින් මෙහෙම පටන් ගත්තාම මෙහෙම දිගට හොම ගිහිල්ලා මෙන්න මේතනින් අවසන් වෙනවා. එතකොට මේකට අපි පොදුවේ අපි කියනවා කොන්ද කියලානේ කියන්නේ පිට කොන්ද කියලාත් කියනවා. නමුත් අපි විද්‍යාත්මකව කියනකොට කියන්නේ මේකට කෂේරුව කියලා. මේ කෂේරුව කියන එක හැදිලා තියෙන්නේ මේ වගේ කෂේරුකා ගණනාවක් එකතු වෙලා. කෂේරුකා කියන්නේ මේ එක අස්තියක්. සාමාන්‍යයෙන් මේ වාගේ කෑලි තියෙනවා ඔක්කොම එකතු කරලා ගත්තොත් 33ක්. ඒ කියන්නේ මේ වගේ අස්ති කෑලි 33ක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඔය මේ සමහර වෙලාවට ඒක සමහර විට මම දැකලා තියෙනවා මේ වරද්දලා වචනයක් භාවිතා කරනවා. සමහර අය අහනවානේ මෙහෙම මොනවා හරි දෙයකදී මොකක්ද මේ කොන්දක් නැද්ද කියලා අහනවානේ. ඔය කොන්ද කියලා අදහස් කරන්නේත් මෙන්න මේ කෂේරුවම තමයි. මේ වචන දෙක වරද්දා ගන්නවා. කෂේරුවයි කෂේරුකාවයි. දැන් සමහර අය කියනවා මට හොඳ කෂේරුකාවක් තියෙනවා කියලා. දැන් එහෙම කියන්න හොඳ නැහැ. කෂේරුකාවක් කිව්වොත් මේ එක කෑල්ලයිනේ. එහෙම තිබුණොත් එහෙම කෙලින් ඉඳ හම්බ වෙන්නේ නැහැ. ඒතකොට මේ වචන දෙක වෙනස් වුණාට වචන දෙකේ අර්ථය සම්පූර්ණ වෙනස්. කෂේරුකාව කියන්නේ එකක්. කෂේරුකාව කියන්නේ මේ තනි ඒකකයක්. ඒතකොට ඒ වාගේ කෂේරුකා 33ක් ඒකාබද්ධ වෙලා හැදිලා තියෙන මෙන්න මේ දණ්ඩ වගේ ව්‍යුහයට කියන්නේ කෂේරුව කියලා. එතකොට මට හොඳ කෂේරුවක් තියෙනවා කියලා තමයි කියන්න ඕනේ. කෂේරුකාවක් තියෙනවා කිව්වොත් වැඩේ අවුල් වෙනවා. එතකොට මේකෙදි මම මේ විශේෂයෙන්ම කතා කරන්න ගත්තේ මේක මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් ඔබට පේනවා ඇති මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන මේ පොඩි කෑල්ලක් තියෙනවා මෙහෙම. මේ තියෙන්නේ පොඩි කොටසක් තියෙනවා. ඕක ඇඳලා පෙන්නුවොත් මේ කෂේරුව කියන එක මෙහෙම ඇවිල්ලා කෑලි ඔහම ඇවිත් මේ අන්තිමට තියෙනවා කෂේරුකා ගොඩාක් එකතු වෙලා මෙන්න මේ වාගේ හැඩේ තියෙන ව්‍යුහයක් ඇති වෙලා තියෙනවා. මේකට කියන්නේ අපි ත්‍රිකාස්තිය කියලා. කෂේරුවේ පහළම හරිය. ඊට පස්සේ මෙන්න මේ වාගේ කොටසක් තියෙනවා. මේක හැදිලා තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. ඒ කියන්නේ කෂේරුකා පහක් එකට සංයුක්ත වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට යටින් තියෙනවා තව පොඩි මෙන්න මේ වගේ කොටසක්. මේ වගේ කොටසක්. ඒකේ තියෙනවා 1යි 2යි 3යි 4ක්. 1යි 2යි 3යි 4ක්. මෙන්න මේ වගේ කොටසක්. මේ කොටසට කියන්නේ අනුත්‍රිකාස්තිය කියලා. ඕක අපි සලකනවා මානවයාගේ අවශිෂ්ට වූ වලිගය කියලා. ඒ කියන්නේ මානවය කියන්නේ පරිණාමික ක්‍රියාවලියට අදාළව මම මේ කියන්නේ පරිණාමික සංකල්පයට අදාළව මානවයා පරිණාමය වෙනකොට අර වානරයින්ගේ තිබුණා වගේ වලිගයක් තිබිලා ඒක ටික අඩු වෙලා හොඳටම අඩු වෙලා තියෙනවා මෙහෙම. එතකොට මේ පෙන්වන්නේ අපි මේකට කියන්නේ ශීන වූ වලිගය කියලා කියන්නේ. මේ අනුත්‍රිකාස්තියෙන් නිරූපණය කරන්නේ මිනිසාගේ අවශිෂ්ට වූ කියලා වචනයක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශීන වූ කියලා කියන්නත් පුළුවන් වලිගය. ඒ කියන්නේ අපිට පොඩි වලිග කෑල්ලක් තියෙනවා. ඒ වලිග කෑල්ල අපේ ඇඟෙන් එළියට එන්නේ නැහැ. ඇඟෙන් වැහිලා තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන මේ පුංචි කොටස තමයි ඒ වලිග කෑල්ල වෙන්නේ. අපි කියන්නේ මානවයාගේ වලිගය අවශිෂ්ට වෙලා කියලා. ඒ වුණාට දැන් ශීරපායි අනිත් සත්තු ගත්තොත් ඒගොල්ලන්ගේ එහෙම වලිගය අවශිෂ්ට වෙලා නැහැ. ඒගොල්ලන්ගේ වලිගවල විවිධ හැඩතල තියෙනවා. විවිධ හැඩයන් තියෙනවා. වලිග හරි ලස්සනට තියෙනවා බොහෝ සත්තුන්ගේ. තිස මහත්තයා අපට වලිග නැහැ කිව්වට සමහර වලිග පාගෙනවා ඉන්නවනේ. ඔව් එහෙම වචනෙකුත් පාවිච්චි කරනවා නේද වලිග පාගගෙන තින්නේ කියලා නේ. වලිග පාගත්ත අය හරියට ඉන්නවා. ඉන්නවා. මේ
දැන් ඔය අපේ චිත්‍ර ශිල්පී මහත්තයෙකුත් ඉන්නවා. දැන් ඔය අපි ස්වභාව ධර්මයේ දේවල් සත්තු හැම අඳින්න ගියාම විශේෂයෙන් සත්තුන්ගේ රූප අඳින්න ගියාම වලිගය කියන එක හරි වැදගත් වෙනවා. මොකක් හරි වලිගයක් දාලා හරියන්නේ නැහැ සතාට. ඒ සතාගෙන් සතාගෙට වලිගේ ස්වභාවය, ඒ කියන්නේ ඒකේ හැඩය, අපි කතා කරන්නේ හැඩ ගැනනේ. ඒ හැඩය හරි වැදගත් වෙනවා. එතකොට වලිගේ හැඩය වැදගත් වෙනවා වගේම වලිගේ වැඩකුත් තියෙනවා. දැන් අපි මාතෘකාව දාගත්තේ හැඩ සහ වැඩ කියලානේ. ඒතර ඔය වලිගේ හැඩ තියෙනවා වගේම වැඩකුත් තියෙනවාද? ඔව්. වලිගෙන් විවිධ වැඩ ගන්න පුළුවන්. අපි වලිග ටිකක් බලලයිමුද? බලලයිමු. මේ ඔබ නිතරම දකින පූසගේ වලිගේනේ. පූසගේ වලිගේ හොඳට ඌට චලනය කරන්න පුළුවන්. ඌ සමහර වෙලාවට ගොදුරකට ඉලක්ක ගන්නකොට ඔය වලිගේ දෙපැත්තට හොඳට චලනය කරලා තමයි ඉලක්කය ගන්නෙ. මේ තියෙන්නේ ඌරගේ වලිගේනේ. බලන්නකෝ ඌරගේ වලිගේ හරි ලස්සන වලිගයක්. ඒ කියන්නේ වලිගේ වැඩ දිග නෑ. නමුත් රවුමක් වැටිලා තියෙනවා. ඒ වලිගේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස්. ෆොක්ස් ටේල් මේ ඇවිල්ලා නරියගේ වලිගේ. බලන්න නරියගේ වලිගේ දිහා මං හිතන්නේ සමහරලාට මේ දූල පුතාලා සමහරට වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. උගේ මූණ දිහා තමයි බලන්නේ. දැන් වලිගේ දිහා බලන්න ඒකේ තියෙන ඒ හැඩය සම්පූර්ණ වෙනස්ම හැඩයක්. වෙනමම හැඩයක් තමයි ඒකට ඇවිල්ලා තියෙන්නේ. ෆොක්ස් ටේල් නැත්තම් නරියගේ වලිගේ. ෆොක්ස් ටේල් කියලා ගහකුත් තියෙනවා නේද? ගහකුත් තියෙනවා. මේ තියෙන්නේ ෆොක්ස් ටේල් ගහනේ. මේ තියෙන්නේ අපේ බව්වගේ වලිගේ. මේ වලිගේ ගැන වෙනම කතාවක් තියෙනවා නේද හසන්ත මහත්තයා? බලු වලිගේ උණපුරුකේ දාලවත් දිගාරින්ට බෑ කියනවා නේද? ඒ උණපුරුකේ කොච්චර කල් දාලා තිබුණත් එළියට ගත්තාම ආයෙත් ඔය ඇදේ එනවා. මේන් හෝස් ටේල් එහෙම නැත්තම් අස්වැයාගේ වලිගේ. ඔයිට වඩා පොඩි සතෙක් ඉන්නවනේ පෝනියා. පෝනියාගෙත් බොහෝ දුරට ඔය වගේ. එතකොට පෝනි ටේල් කියලාත් කියනවා ඒකට. ඒ වලිගේ අර කතා කරපු වලිගේ ඔක්කොටම වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා. ඒක හරි ලස්සනයි. මේ සතා බොහෝ වෙලාවට අපිට ලංකාවේදී දකින්න ලැබෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව වගේ නම් ඉන්නවා. මෙයාගේ ඉස්සරහා මේ හොම්බ ගත්තාම ඒකෙත් විශේෂ හැඩයක් තියෙනවා. මෙයාගේ ඉස්සරහා හොම්බ ගත්තොත් ඒ හොම්බේ තියෙන්නේ තාරාවෙක්ගේ හොටේ වගේ. නමුත් මූ ක්ෂීරපාවි සතෙක්, පක්ෂියෙක් නෙමෙයි. අපි කියන්නේ මුට තාරා හොට ප්ලැටිපස් කියලා. මෙයාගේ වලිගේ බලන්න. වලිගේ කෙලින්ම අර හබලක වගේ හැඩය ගන්නවා. ඒ කියන්නේ මේ වලිගේ ඌ පාවිච්චි කරන්න කෙලින්ම වතුරේ පීනා යෑම සඳහා. වතුරේ පීනමින් ජීවත් වන ක්ෂීරපාවි සතෙක්. මේ රූපේ දිහා බලපුවාම ඔබට හිතෙනවා ඇති මේ ඇවිල්ලා වඳුරන්ගේ වලිගය, වඳුර රිලව් ඒ ඔක්කොටම වලිගයක් තියෙනවා. මේ වඳුර වර්ගයට තියෙන විශේෂ හැකියාව මේක දිහා බලපුවාම ඔබට පේනවා. එයාගේ අත් දෙකයි කකුල් දෙකයි දෙකෙන්ම මොකක්වත් අල්ලගෙන නැහැ. හැබැයි ඔබට පේනවාද එයාගේ වලිගේ අර අත්ත වටේ ඔතාගෙන මුළු ශරීරයම වලිගෙන් එල්ලගෙන ඉන්නවා. බාණ්ඩක වලිගේ හැඩයි, වලිගෙන් ගන්න වැඩයි. අපි මේකට කියන්නේ පරිග්‍රාහී වලිගය කියලා. පරිග්‍රාහී වලිගය කියලා කියන්නේ වලිගේ පාවිච්චි කරනවා මොනවා හරි එකක් අල්ලගෙන ඒකේ එල්ලිලා ඉන්න. දැන් සමහර වෙලාවට කාන්තාවන්ගේ කොණ්ඩ මෝස්තර ගැන කියනකොට කියනවනේ පෝනි ටේල් කියලා. එතකොට මේ පෝනි ටේල් කියලා කියන්නේ ඔන්නෝම ගැට ගහලා. එතකොට අර පෝනියාගේ නැත්තම් අශ්වයාගේ තිබිච්ච ඒ වලිගේ හැඩයට සමාන හැඩයක් තමයි කොණ්ඩෙන් අරන් තියෙන්නේ. දැන් බලන්නකෝ ස්වභාව ධර්මයේ පුදුමාකාර මහා පුදුම දේවල් තියෙනවා කියලා කියන්නේ මේ ඔබ දකින්න ඇන්තූරියම් වර්ගයක්. මේ ඇන්තූරියම් වර්ගයේ අපි අර ගෙදර නිතර දකින්න වර්ගයේ නෙමෙයි, මේ විශේෂ වර්ගයක්. මේකට කියන්නේ පිග්ටේල් ඇන්තූරියම් කියලා. බලන්නකෝ ඒකේ අර මලේ අපි කියන්නේ මේ චද ශුකිය කියලා කියන එකේ අර ඒ ශුකිය කියන ඒ කොටස මේ රෝල් වෙලා තියෙන හැටි බලපුවාම අර පිග්ටේල් ඒ කියන්නේ එහෙම නැත්නම් ඌරගේ වලිගේ වගේම ඒක කැරකැවිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකට කියන්නේ මේ පිග්ටේල් ඇන්තූරියම් කියලා තමයි කියන්නේ. බාණ්ඩ ගහට වලිගයක් නැති වුණාට සතාගේ වලිගේ හැඩයට ගහේ මලේ කොටසක් සකස් වෙලා තියෙනවා. මේක දැක්කහම ඔබට තේරෙනවා මේක ගහක් කියලා. නමුත් ඔය අතට නැතුවක අනිත් පැත්තේ අතට ඔබ හිතුවොතින් එහෙම මේක අර අශ්වයාගේ වලිගේ වගේ. ඒ නිසා මේ ගස් වර්ගයට කියන්නේ හෝස් ටේල් කියලා. මේ ගස් වර්ගයේ තමයි හසන්ත මහත්මයා අර ඉස්සෙල්ලා ඇහුවේ
මේකේ පත්‍රයේ හැඩය මේ සංයුක්ත පත්‍රයක් තියෙන්නේ. ඒ පත්‍රයේ හැඩය දිහා බලන් ඉන්නකොට ඔබට ඒ හැඩය කොයි වගේද නිකන් අපි අර කිව්ව සත්තුන්ගේ වලිග වලට සම්බන්ධ කළොත් කාගේ හැගේ හැඩයක්ද මේකේ දකින්න ලැබෙන්නේ. මේකේ ඔබට පේනවාද විශේෂයෙන්ම දකින්න ලැබෙනවා මේකට කියන්නේ ෆොක්ස් ටේල් කියලා. මේක තාල වර්ගයට අයිති පාම් කියන වර්ගයට අයිති ෆාම් ශාකයක්. මේකේ පත්‍රයේ තියෙන්නේ අර නරියගේ වලිගයේ තියෙන ස්වරූපය. හොඳට බලපුවාම මේ හැඩතල හඳුනා ගන්න පුළුවන්. බාහනකෝ ස්වභාව ධර්මයේ තියෙන හරි පුදුමාකාර ස්වභාවය නරියගේ හැඩයට නරියගේ තියෙන වලිගයේ හැඩයට තියෙන ගහක පත්‍රයක් තියෙනවා. ඒ නිසා අපි මේකට කියන්නේ ෆොක්ස් ටේල් ෆාම් කියලා. මේ තියෙන්නේත් අර කලින් මම කිව්ව මේ හෝස්ටේල් කියන ශාකයේ සමීප රූපයක්. ඔන්න බලන්න වැඩි. හැඩ සහ වැඩ විද්‍යාව සහ කලාව එක පාඩමක් බවට පත් වෙනවා. ඒක තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ විශේෂත්වය. අද විද්‍යා ගුරුවරයෙක් ඉන්නවා, කලා ගුරුවරයෙකුත් ඉන්නවා. කලා ගුරුවරයෙකුයි විද්‍යා ගුරුවරයෙකුයි දෙන්නෙකුට එකතු වෙලා කරන්න පුළුවන් පාඩම මොකද්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න උත්තරේ. අපේ ශාන්තකේ හේරත් ගුරුතුමා කතා කරන්න කලින් මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩම හැඩ සහ වැඩ වලිග වලින්මනේ වැඩේ පටන් ගත්තේ. හැබැයි සමහරු කොටි වලිගය අල්ලගත්තා වගේ තමයි. කොටි වලිගය අල්ලගත්තාම මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. නේද තිස්ස මහත්තයා? ඔව්. අතාරින්නත් බෑ, අල්ලගෙන ඉන්නත් බෑ. මාර වැඩේ. ඒක තමයි කොටි වලිගය අල්ල ගන්නවා කියලා කියන්නේ. ශාන්තකේ හේරත් මහත්තයා. ඔව්. තිස්ස මහත්තයා වලිග ගැන අපිට ලස්සන කතන්තර වගේක් කියලා දුන්නා. දැන් චිත්‍ර ශිල්පියෙක් විදිහට මේ වලිග මම කරන්නේ රස විඳින එක. අපි නිර්මාණ කරනකොට මේ වලිගේ තියෙන විවිධ හැඩ අපි රස විඳලා අපේ නිර්මාණවලට ඒ වලිගේ තියෙන සුන්දරත්වය එහෙම නැත්නම් ඒ හරහා කියන පණිවිඩයක් අපි මතු කරන්න උත්සාහ කරනවා. දැන් අපි මෝස්තර වගේ දේවල් අඳිනකොට මේවා ගැන අධ්‍යයනය කිරීම, මේවා රස විඳීම, මේවා නිරීක්ෂණය කිරීම චිත්‍ර ශිල්පියෙක් විදිහට ඉතාම වැදගත්. චිත්‍ර ශිල්පියෙකුට විතරක් නෙවෙයි, චිත්‍රය භාවිතා කරන රස විඳින ඕනම කෙනෙකුට මේ කටයුත්ත වැදගත් වෙනවා. දැන් තිස්ස මහත්තයා අපිට පෙන්නවා අර බලු වලිගය ගැන. බල්ලගේ මෙහෙම වලිගයක් තියෙනවා. ඊළඟට තව අපිට පෙන්නවා මල්වල තියෙනවා ලස්සන අමුතු හැඩයක් තියෙන රේණුවක්. දැන් අපි මේ රේණුව ගත්තොත් අපි චිත්‍රවලදී මෝස්තර අඳිනකොට ලස්සන ගවුමක් මේවා කරනකොට මේ රේණුවම අපිට පාවිච්චි කරන්න පුළුවන් මෝස්තරයකට. අර වලිගයක් වගේ තිබුණු දේම තමයි මෝස්තරයකට පාවිච්චි කරේ. එතකොට මෙතන මේ දැන් අපි බැලුවා ඌරගේ තියෙන වලිගය වෙනස්. අලියගේ තියෙන වලිගේ වෙනස්. මේ තියෙන්නේ අපේ චිත්‍රපන්තියට එන ළමයෙක් ඇඳපු බල්ලෙක්ගේ මේ වලිගේ. ඒ ළමයා ඒක හරියටම නිරීක්ෂණය කරලා තියෙනවා. පූසෙක්ගේ තියෙන වලිගේ. ඒ විතරකුත් නෙවෙයි. මෙන්න අර නිරීක්ෂණයේ තියෙන වටිනාකම. මෙතන මේ අලියෙක් ඇඳලා තියෙනවා. අලියගේ වලිගේ වෙනස්. බල්ලගේ වලිගේ වගේ අලියට වලිගයක් තියෙන විදිහක් නැහැ. එතකොට මේවා නිරීක්ෂණය කිරීම, රස විඳීම අපිට වැදගත් වෙනවා. අලියෙක්ගේ වලිගේ වෙන්නේ මේ වගේ එකක්. එතකොට අපේ තිස්ස මහත්තයා කිව්වා පෝනියාගේ ටේල් එක, පෝනි ටේල්. මේක රස විඳපු, මේකෙන් අත්දැකීම් ලැබපු අපි සාමාන්‍ය ජනතාව ගෑනු ළමයෙක්ගේ ලස්සනට ගෑනු ළමයෙක්ගේ මූණේ අපි දාන ටේල් එක පෝනි ටේල් වගේ කියලා. හරි?
එතකොට පෝනියගේ ටේල් එකත් අර හා සමානයි. දැන් බලන්න මනුෂ්‍ය වුණාම දියුණු මනුෂ්‍ය වුණාම අපි පරිසරයේ සමාජයේ තියෙන දේවල් දැකලා ඒවා රස විඳලා ඒවා අපි එකතු කර ගන්නවා. මේ ක්‍රියාවලිය හරහා තමයි කලාව බිහි වෙන්නේ. එතකොට මම කැමති කියන්න අපේ අධ්‍යාපනය තුල අපි ඉගෙන ගන්න දේවල් තුල අපේ පාසල් පද්ධතිය ඇතුලේ චිත්‍ර කලාව නොවටිනා විෂයක් විදිහට අද ගණන් ගත්තත් අපේ ඊටාම වැදගත් වටිනා විෂයන් කියලා කියන විෂය ධාරාවන්ටත් මේ චිත්‍ර කලාව රසවින්දනය ඊටාම අවශ්‍ය වෙන විෂයක්. දැන් අපේ තිස්ස මහත්තයා කිව්වා මේ ඇටසැකිල්ල ගැන. හියුමන් බොඩි එක ඒකේ තියෙන අස්ථි පද්ධතිය ඒකේ තියෙන මේ නහරවැල් එතකොට මේ මස් ඒව කොහොමද පිහිටින්නේ කියන එක පිළිබඳව ඊටාම දක්ෂ විදිහට අපේ පැරණි ශිල්පියෙක් ඒවා හදාරලා ඒවා හොයලා ඒවා කපලා ඒවා සිතුවමට නැගුවා. අද වෙනකොටත් සමහර විට අපේ වෛද්‍යවරු පවා නිර්මාණ ශිල්පියෝ පවා භාවිතා කරන්නේ අර ඩාවින්සි කියන ඒ චිත්‍ර ශිල්පියාගේ ඒ සටහන් කරපු රූප. එතකොට අපි මේ මාතෘකාවේ එනවනේ හැඩ සහ වැඩ කියලා. එතකොට නිර්මාණ ශිල්පියෙක් වෙන කෙනා ඇහැ පිනවන එක විතරද කරලා තියෙන්නේ? නෑ. ඔහු වැඩකාරයෙක් වෙන්නේ මුළු සමාජයටම වැදගත් වෙන විදිහට අර විශාල වැඩ කොටසක් කරලා අර මනුෂ්‍ය ශරීරය ඇතුලේ තියෙන මස් පිඩු කොහොමද පිහිටෙන්නේ? මේ අතක් නැමෙනකොට කොහොමද නැමෙන ක්‍රියාකාරීත්වයේ සඳහා අපේ අස්ථි සහ මස් ගොබ ක්‍රියා කරන්නේ කොහොමද කියන එක හිතලා ඇන්නේ නැහැ. දැන් අපි හුඟක් වෙලාවට අපි කතා කරන්නේ නිර්මාණ ශිල්පියෙක් දෙයක් මවාගෙන කියන. මේ ඩාවින්සි එයින් එහාට ගිහිල්ලා ඔහුට අවශ්‍ය වුණා ඔහුගේ මූර්තියකට ඔහුගේ චිත්‍රයකට නිවැරදිවම මේ නිර්මාණයක් කරද්දි මේවා පිහිටින්නේ කොහොමද කියලා දැනගන්න. මේක අපේ දරුවෝ වගේම වැඩිහිටියොත් දැනගන්න ඕන නිසා මම මේක ඊටාම කෙටියෙන් කියන්න. ඩාවින්සිගේ යුගයේදී අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාව සහ මේ සියලු ශාස්ත්‍රීය ශිල්ප පිහිටලා තිබුණේ පල්ලියත් එක්ක. එතකොට මියගිය කෙනෙක් වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය සඳහා ඒ ශරීරයේ කපලා ඒ රෝග එහෙම හොයා ගන්නකොට ඒ සඳහා නිකුත් කරන්නේ එක මූත්‍ර ශරීරයක් විතරයි. එතකොට ඩාවින්සි ගිහිල්ලා පල්ලියේ ලොකු ස්වාමිගෙන් ඉල්ලනවා මම චිත්‍ර ශිල්පියෙක් මගේ අධ්‍යයන කටයුතු සඳහා කොහොමද මේ මස් ගොබ පිහිටින්නේ? කොහොමද මේ අස්ථි තියෙන්නේ? මේවා නැමෙනකොට මේවා ශක්තිමත්ව වැඩ කරනකොට කොහොමද මේවා පිහිටෙන්නේ කියන එක දැක ගන්න මට මේවා කපලා බලන්න ඕන. එතකොට පල්ලියේ ලොකු ස්වාමි කියනවා මට එහෙම දෙන්න නීතිමය අවසරයක් නැහැ. එතකොට මෙයා බොහෝම උවමනාවෙන් ඒ අවශ්‍යතාවය පිළිබඳ පැහැදිලි කරනවා. මේක දින කීපයක් වෙද්දී පල්ලියේ ලොකු ස්වාමී අතින් ඒ මිනි කාමරයේ යතුර අමතක වෙලා ස්වාමී යනවා. අපේ චිත්‍ර ශිල්පියා කරන වැඩේ අර යතුර ආපහු ඇහිඳගෙන ගිහිල්ලා ඉවර වෙලා ස්වාමීට දීලා කියනවා ස්වාමී මෙන්න යතුර අමතක වෙලා ගිහිල්ලා. අර බොහොම ස්තුතියි හොඳ ළමෙක් කියලා ඔහුගේ වැඩේ කරගෙන යනවා. හැබැයි ඩාවින්සි මේ එයාගේ උත්සාහය අමතක කරන්නේ නැහැ. ඔහු 6-7 වතාවක් ස්වාමිතුමා ළඟට ගිහිල්ලා අර අවසරය ඉල්ලනවා. අර 6-7 ගමනම යතුරු අමතක වෙනවා. අවසානයේ ඩාවින්සි තේරුම් ගන්නවා නීතියෙන් සම්ප්‍රදායෙන් බැහැරව ගිහිල්ලා ස්වාමී මේ මට පණිවිඩයක් දෙන්නේ.
ඔහුට හැකියාවක් නෑ නීතියෙන් සහ සම්ප්‍රදායෙන් අර මලමිනියක් ඡේදනය කිරීම සඳහා චිත්‍ර ශිල්පියෙකුට අවස්ථාව දෙන්න. නමුත් අර උවමනාව සඳහා මට අවස්ථාවක් දෙනව නේද කියලා ඊළඟ සැරේ යතුරු අමතක වෙලා තිබුණාම ඔහු ඒ යතුරෙන් මිනී කාමරේ ඇරලා අර මලමිනියක් අරගෙන ඒක කපලා ඔහුට අවශ්‍ය දේවල් ඔහු සටහන් කරා. මේක දිග කාලයක් ඒ විදිහටම සිද්ධ වුණා. අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? ලෝකයට වැඩකාරයෙක් වැඩ කරලා නිර්මාණ ශිල්පියෙක් ලෝකයට ඉතුරු කරා. දැන් මේ හදලා තියෙනවා වගේම ඇනටොමි එකේ සියලු මස්පිඩු ඔබට මේ වෙලාවේ ඒවා පේනවා ඇති. ඔහු තමයි ගුවන් යානයේ සැකිල්ල නිර්මාණය කරේ. ඔහු තමයි මිසයිලයක මූලික හැඩය නිර්මාණය කරේ. එතකොට මේ චිත්‍ර ශිල්පය චිත්‍ර සැකිලි ඇඳීමේ හැකියාව ප්‍රගුණ කිරීම මගින් ගණිතඥයෙකුට ආර්ථික විද්‍යාඥයෙකුට එතන ගියාපුවාම ජීව විද්‍යාව හදාරන කෙනෙකුට සියලුම විෂයන් හදාරන කෙනෙකුට මේ විෂය ඉතාම අවශ්‍ය වෙනවා තමුන්ගේ ඒ අදාළ විෂය හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා. දැන් උදාහරණයකට ගත්තාම හසන්ත මහත්තයාට චිත්‍ර ශිල්පිය අවශ්‍ය වෙනවා. දැන් මම ඇවිල්ලා ඉඳගෙන ඉන්න වෙලාවේදී මම දැක්කා අපි ආලෝකය කරනකොට මේ වැඩසටහන කරන්න හසන්ත මහත්තයා ආලෝකය මෙහෙව්වා. මේ විදිහට ආලෝකය ආවොත් හොඳයි කියලා. එතන තියෙන්නේත් කලාව. චිත්‍ර කලාව. රස විඳීම. යමක් ඉදිරිපත් කිරීම සහ ඒ ඉදිරිපත් කිරීම හරහා ඔබ තුල ජනිත වෙන හැඟීම් උත්තේජනය කිරීම සඳහා කොහොමද පාවිච්චි කරන්න කියන එක. දැන් ළමයින්ගේ කතන්තරවලදී මේක ඊටාම අපිට පැහැදිලිව අපිට දකින්න පුළුවන්. දැන් මේක බලන්න අපේ තිස්ස මහත්තයා දැන් අපිට පෙන්නවා ගස්වල මුල් හැදෙන හැටි, ගස්වල කොළ පිහිටෙන හැටි. දැන් මේ චිත්‍රය බලන්න. මේක කුඩා දරුවෙක් ඇඳපු චිත්‍රයක්. මේක පෙන්වන්නේ ඔහු කොයිතරම් දුරට අපේ පරිසරය නිරීක්ෂණය කරලා තියෙනවද කියන එක. බලන්න මේ ගහේ කොළවල හැටි, මේ ගහේ තියෙන කොළවල හැටි. දැන් මේ කොළවල තියෙන වෙනස් පාට ඊළඟට ඒ ගස්වලට ඈතින් දුරින් පේන ගහක හැඩය. දැන් මේවා නිරීක්ෂණය කරනවා කියන්නේ රස විඳිනවා කියන්නේ මනස දියුණු වෙන එක. එතකොට ඔහුට සියුම් කාරණා දකින්න පුළුවන්. මේකත් වැඩකාරයෙක් සතු ලක්ෂණයක්. වැඩකාරකම ඇති වෙන්නේ ඒ සඳහා කැපවීමෙන්. දැන් මෙතෙන්දි තව එකක් කියන්න පුළුවන්. මේ කරුණු පොතක තියෙන පිටු ගණනාවක් කියවලා කටපාඩම් කරාට මේ වැඩකාරකම ලැබෙන්නේ නැහැ. මේ අධ්‍යාපනයේ තියෙන වෙනස් සුවිශේෂී කොටසක්. ඒකයි පැරැන්නෝ අපේ අධ්‍යාපනය සඳහා සූසැට කලාවල් උගන්වන්නේ. ගණිතයත් ඕන, ආර්ථික විද්‍යාවත් ඕන, චිත්‍ර කලාවත් ඕන, නාට්‍යත් ඕන, සංගීතයත් ඕන, ක්‍රීඩාවත් ඕන. මේ සියල්ල එකතු වෙලා තමුන් තුළ වැඩිම හැකියාවක් තියෙන්නේ මොකද්ද කියන එක දැනගෙන පෝෂණය කරගත්තොත් තමයි අපි යහපත් හොඳ රටට වැඩදායි තමුන්ගේ විෂයට වැඩදායි වැඩකාරයෙක් වෙන්න පුළුවන්. ඒකත් හොඳ පාඩමක්. පැහැදිලි. විසජන්නායක මහත්තයා ඔය දොරමඩලාව වැඩසටහනේ මගේ ප්‍රධාන සම්පත්ධාරියෙක් තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරීන්. එතුමා ජීවත්ව සිටින කාලේ වැඩසටහන් ගණනාවකට සහභාගී වුණා. වරක් එතුමායි මායි වැඩසටහනේ කතා කළ මේ සංගීතයේ හැඩය ගැන. සංගීතය කියන්නේ මේ කනට ඇහෙන එකක්නේ. මෙහෙන් රස විඳින එකේ හැඩයක් කොහොමද තියෙන්නේ? හැබැයි කේමදාස මාස්ටර් සංගීතයේ හැඩය ගැන කතා කරනවා. මේ
අපිට ඇහැට පේන්නේ නැති දේවල් වල හැඩය කතා කිරීම කියන්නේ තව විෂයක්. ඒක ගැඹුරට යන දාර්ශනික විෂය ධාරාවක් ඒක. දැන් කලාවේදී කරන්නේ හැඩය අඳින එක. කලාකරුවා හැඩ වැඩ හැඩ අඳිනවා. හැඩ පෙන්නනවා. දැන් නැටුම් ශිල්පීන් හැඩ පෙන්නනවා. වැඩ දාලා හැඩ දාලා නටන අය ඉන්නේ නේද? කරනම් පිනුම් ගාලා ඒකත් හැඩයක් තමයි. කලාකරුවා හැඩ පෙන්නනවා. හැබැයි ඉතින් මේ කලාව නැතුව කිසිම විෂයක් කරන්න බෑ නේද සාන්ත මහත්තයා? පැහැදිලිවම. දැන් නැටුම් ශිල්පියෙක් නටනකදී එතෙන්දි තියෙන කලාව ඉස්මතු කරන්න නැටුම් ශිල්පියාව චිත්‍රකාරයෙක් විසින් එයා වැඩි දියුණු කරනවා. මේකප් කරනවා. ඔහුගේ ඇඳුම් පැළඳුම් හරි ගස්සනවා. සංගීතයේදීත් එහෙමයි. දැන් අද වෙනකොට නම් සංගීතය සඳහා චිත්‍ර ශිල්පීන් පසුතලය පවා නිර්මාණය කරනවා. එතකොට දැන් ලයිට් එක කළමනාකරණය කරන්නෙත් නිර්මාණ ශිල්පී. ඊළඟට ශබ්දය කළමනාකරණය කරන්නෙත් නිර්මාණ ශිල්පී. ඒකට රංගනය යොදා ගත්තාම රංගන වස්ත්‍රාදීන් සකස් කරන්නේ. ඒ ශිල්පීන්ගේ ඉරියව් නිරූපණය කරන්නේ. ඒ ඔක්කොම කරන්නේ මේ චිත්‍රය කලාව හරහා. දැන් අකුර අපි කියවන අකුර චිත්‍රයක්. උදාහරණයකට දැන් ලංකාවේ මේ සිංහල අකුර තමයි ලෝකයේ තියෙන ලස්සනම මෝස්තරාත්මක අකුර කියලා කියනවා. දැන් බලන්න මේකේ ලස්සන. බලන්න මේකේ ලස්සන. සිංහල විතරක් නෙවෙයි අපි දන්න ඉංග්‍රීසි අකුර. මෙතෙන්ට වඩා මේ පැත්ත එක ලොකුයි. දැන් දෙමළ අකුරු, ජපන් අකුරු මේවා ඔක්කොම කලාව තුල තියෙන. චීන භාෂාව කියන්නේම රූපාක්ෂර. ඒ කියන්නේ එක අකුරක් කියන්නේ රූපයක්. දැන් මනුස්සයාට කියන්නේ රන් කියලා. ඒ රන් කියන චීන අකුර කෙලිම මිනිහාගේ රූපේ. ෂූ කියනවා ගහට ගහක හැඩේ තියෙන්නේ. ඒක රූපාක්ෂර. දැන් අපි රූපවලට කියන්නේ මිනිස් රූපය වෙනත් රූපවලට අපිට ඒවා සම්බන්ධ කරගෙන අපේ නිර්මාණ සඳහා ඒවා යොදා ගන්නවා. සමහර රටවල් තියෙනවා ඒගොල්ලෝ රූපවලට කැමති නැහැ. එතකොට ඔවුන් අක්ෂර වලින් විතරයි චිත්‍ර අඳින්නේ. එහෙම රටවල් සහ සංස්කෘතීන් තියෙනවා. එතකොට ඒවට කියනවා කැලිග්‍රැෆි කියලා. මේ කලාවල් රස විඳීමේ සහ අධ්‍යයනයේ පහසුව සඳහා මේවා යම් යම් කොටස් වලට කඩලා වෙන් කරලා තියෙනවා. අපේ රටේ තියෙන පොඩි ආරවුලක් මේ කොටස් කරලා තියෙන දේවල් දිහා බලලා සමහර පොතපතේ තියෙන කරුණු කොටසක් කියවලා සම්පූර්ණයෙන් කියවන්න නැතුව කොටසක් කියවලා අසවල් කොටස බහලයි. ඒ කොටස හොඳ නැහැ. ඊට වැඩිය මේ කොටස තමයි ප්‍රබල. මෙහෙම වෙන් කරන්න හදනවා. එතකොට කලාවේදී එහෙම ඉවත් කරන කොටසක් නැහැ කියන එක ටෙලිවිෂන් ඉස්කෝලේ බලන හැම කෙනෙකුටම හසන්ත මහත්තයා අපි කියලා දෙන්න ඕන. හැම දෙයක්ම වැදගත්. ඉවත් කරන්න දෙයක් නැහැ. ඒ ඉවත් කරන සෑම දෙයක්ම ඉවත් කරන්න වුණොත් ඒ දෙය නැවත වැදගත් වෙනවා. දැන් මේ අයන්නට අපි එකතු කරොත් මේ කෑල්ල අලුත් අදහසක් එන්නේ. අපි අඩු කරොත් සමහර විට අපි රයන්න මෙහෙම ඇඳලා මේක වැරදුනා කියලා රයන්නේ මේ කොටස ඉවත් කරොත් කලාව එතන තියෙන්නේ. මේ ගැන අපිට තව බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. අර වචනෙකුත් හැදිලා තින්නේ ඈන්නයි නයන්නයි එකතු වෙලා ඇන වෙලක් තියෙනවා නේද? ඒකත් අපූර්ව චිත්‍රයක් නේ. පැහැදිලිව. අකුරු දෙකක් එකට එකතු වුණාම හැදෙන චිත්‍රය. ගෑවුනොත් එතනොත් වෙන අදහසක් වෙන හැඟීමක් දෙන්න. අදහසක් එනවා, අර්ථයක් එනවා. අර්ථයක් එනවා. විද්‍යාව සහ කලාව එක පාඩමක් බවට පත් කළ මේ අමුතු වැඩක් කළාට හැඩතල ගැන ඉගෙන ගැනීම විශේෂයෙන් ජ්‍යාමිතික හැඩතල
විවිධාකාරයේ හැඩ රූප පිළිබඳ ඉගෙන ගැනීම පෙර පාසල් අවදියේ පටන්ම දරුවන්ට ඉතා වැදගත් පාඩමක්. විද්‍යාව වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, සාහිත්‍ය වෙන්න පුළුවන්, ගණිතය වෙන්න පුළුවන් ඕනම විෂය ධාරාවකට ඉතා වැදගත් පාඩමක් තමයි මේ අමුතු පාඩමක් බවට පත් කරලා තියෙන්නේ. තිස්ස මහත්තයාට අඳින්න බැරි වුණා නම් එහෙම ජීව විද්‍යාව උගන්වන්නට පුළුවන්ද? ජීව විද්‍යාව උගන්වන්න හම් වෙන්නේ නැහැ වුණා නම්. මොකද ජීව විද්‍යාවේ තියෙන හැම කරුණක්ම ගත්තොත් ඒකේ සමහර ඒවා ගත්තහම මේ ඇඟ ඇතුලේ තියෙන ඒවානේ. සමහර ඒවා ත්‍රිමාණව තියෙන ඒවා. ඒකේ හැඩය ළමයාට කිව්වේ නැත්තම් රූප වලින් ඇත්තටම මේ ඒ අදහස එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාවට මම පොඩි පන්තිවලදී කියන්නේ 1 2 3 4 පන්තිවලදී ඒ චිත්‍ර අඳින්න පුරුදු කරපු එක සහ මම ඒකේ ලබපු නිපුණත්වය මත තමයි මේ සමහර කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම හිතමුකෝ අපි. දැන් මම දැන් හෘදේ ව්‍යුහය කියන එක ගත්තාම කොයි තරම් ඒක විස්තර කළත් වචන වලින් ඒක ඇඳලා විස්තර කරනකොට ළමයාට ලැබෙන ප්‍රතිඵලය, ඒකේ මතකය, ඒකේ අවබෝධය කොහොමවත්ම නිකන් කිව්වට එන්නේ නැහැ. ඒ නිසා ඒ චිත්‍රයක් මගින් ඒක පැහැදිලි කිරීම ඉතාම වැදගත් වෙනවා. සමහර විට ඔබ දැකලා ඇති දැන් වෛද්‍යවරයෙක් රෝගියෙකුට රෝගියෙක් පරීක්ෂා කරලා බලලා ඉවරලා ඒ රෝගියාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියනවත් කොල කෑල්ලක් අරගෙන ඇඳලා පෙන්නනවා මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි හිතමුකෝ මේ වගේ දැන් මෙහෙම ඇඳලා පෙන්නනවා මෙහෙම ඇඳලා මෙහෙම මම මේ ළඟදී දැක්ක එකක් මම මේ කියන්නේ මෙහෙම කෙනෙකුට පෙන්නලා තිබුණා මේ විදිහට මෙන්න මෙහෙම ගෙඩියක් තියෙනවා කියලා ඔහොම. මේ ඇඳලා පෙන්නලා තිබුණේ ගර්භාෂය. ඉතින් ඒ වෛද්‍යවරයාට රෝගියාට මේ කොතනද ඕක තියෙන්නේ කියලා පෙන්වන්නත් ඒ චිත්‍රය ඇඳලා කියන්නේ එහෙම නැතුව දැන් මේක නැතුව එයාගේ කොල කෑල්ලේ ඔය මොකක්වත් නැතුව නිකන් කිව්වට මෙන්න මේ පැත්තට වෙන්න දකුණු පැත්තද වම් පැත්තද කියලා කිව්වට ඒ අදහස හරියටම එන්නේ නැහැ. අර කොල කෑල්ලක් අරන් ඇඳලා පෙන්නපුවාන් පස්සේ රෝගියාට තේරෙනවා හරි මේ විදිහේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. ඒ නිසා රූප ඇඳීම හරිම වැදගත් වෙනවා. ඒ වගේම මේ හැඩතල නිරීක්ෂණය කිරීමත් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මට හිතෙනවා අපි කලින් කරපු වැඩසටහන් දෙකක් කළා අපි හැඩතල පිළිබඳව ස්වභාව ධර්මයේ තුල තියෙන හැබැයි මේ ස්වභාව ධර්මයේ තුල තියෙන හැඩතල ගත්තහම මේක ජීවීන්ගේ තියෙන හැඩතලක් තියෙනවා, ජීවී නොවන ද්‍රව්‍යවල තියෙන හැඩතලක් තියෙනවා. දැන් මම විශේෂයෙන්ම කතා කරේ ජීවීන් තුල තියෙන හැඩතල පිළිබඳව. ඒකෙදි මට හිතෙනවා අපි වැඩිපුර කතා කළේ සත්තුන්ගේ හැඩතල පිළිබඳව. මට දැන් මේක මෙතන කතා කරන්න කලින් මට අර වලිග ගැන කතා කරනකොට කල්පනා වුණා හසන්ත මහත්මයා දැන් මානවයාගේ වලිගයේ ශීන වෙලානේ. බැරි වෙලාවකත් ශීන වෙන්නේ නැතුව වලිගයේ තිබුණා නම් මොකක් වෙයිද? නිකන් අපි හිතුවොත් එහෙම නිකන් මම හිතන්නේ අපේ චිත්‍ර ගුරුතුමාට නිකන් උපකල්පනය කරලා අඳින්න පුළුවන් වෙයි මිනිහෙක් වලිගෙකුත් තියෙන කෙනෙක්. තිසමත් ඒකෙදි තියෙනවා අපේ පැරණි මේ පන්සල් චිත්‍ර සම්ප්‍රදායේ එහෙම ගුරුලු රාක්ෂ චිත්‍ර, ගජ සිංහ රූප දෙකක් එකතු කරලා එහෙම දේවල් වෙලා තියෙනවා. කාල්පනික ඒවත් නිර්මාණය කරන්න පුළුවන්. මට කල්පනා වුණේ වලිගයක් තිබුණා නම් හසන්ත මහත්මයා අපේ ඇඳුම් වල දැන් මේ අතේ එළියට දාගෙන රවුමක් කපනවනේ. ඒ වගේ මේ වලිගේ එළියට දාගන්නත් මෙහෙම වගේ රවුමක් කපලා ඕකෙන් එළියට වේව වලිගේ දාන්න වෙනවා අපිට අනිවාර්යයෙන්ම මෙහෙම දාගන්න වෙනවා. මේ එතකොට සමහර වෙලාවට ඒවට වලිග මෝස්තරත් එයි නේද? කොණ්ඩ මෝස්තර වගේ ඒක විදියට කපලා වාරේ යනකොට හරි ලස්සනට බලා ගන්න පුළුවන් වෙයි නේද? එතකොට නම් වලිග පෑගේ කොහොමද? වලිග පෑගෙනවා එතකොට. වාඩි වෙලා ඉන්නකොට සමහර වෙලාවට පිටිපස්සෙන් ඉන්න එක්කෙනා ආරයාගේ වලිග පාගන්නත් ඉඩ තියෙනවා සමහර විට. කොහොමද පොඩි එකක් තිබිලා තියෙනවනේ. චූටි කොටසක් තිබිලා තියෙනවා. ඒක ටික අඩු වෙලා ගිහිල්ලා නැති වෙලා පොඩි කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒක දැන් ඇඟෙන් එළියට එන්නේ නැති තරම්.
ඊළඟට මම මේ ගස් ගැන මේ නැත්නම් ශාක ලෝකයේ හැඩතල ගැන වැඩිපුර කතා කරුන්නේ නැති නිසා කතා කරන ප්‍රමාණය අඩුයි කියලා මට හිතෙන නිසා මේ ශාක ලෝකයේ ගැන කතා කරන්නත් මට හිතුණා. මං හිතන්නේ දූල පුතාලා චිත්‍රාඳින කොටත් මේ හැම ගහක්ම එක වගේ නෙමෙයි. එක එක ගස් එක එක විදිහේ ස්වභාවයේ තියෙන්නේ. දැන් ගස් වලට මුල් තියෙනවා කියලා දන්නවනේ අපි. ඒ මුල් පොළව යට ගිහින් පසෙන් ජලයයි ඕනි කරන මූලද්‍රව්‍යයයි උරා ගන්නවා කියලා දන්නවා. නමුත් සමහර ගස්වල මුල්වල වෙනස්කම් තියෙනවා. දැන් අපි ගත්තොත් මෙහෙම දැකලා ඇති ඔබ ඔය කලපු හැම ආශ්‍රිතව තියෙනවා මෙන්න මේ වගේ මේ ගස් තියෙනවා මේ විදිහට පිහිටලා තියෙන මේ අපි කියනවා ඒවට කඩොලාන කියලා. ඒ කඩොලාන ශාකවල මුල්වල අමුතු හැඩතල දකින්න පුළුවන්. ඒකට හේතුත් එක්කම අපිට එහෙම වෙලා තියෙන්නේ ඇයි කියලාත් පැහැදිලි කරන්න පුළුවන්. මේ කඩොලාන ශාකවල මෙහෙ විදිහට පස මෙහෙම තියෙනකොට සමහර මුල් මෙන්න මෙහෙම තියෙනවා. මේ සාමාන්‍ය විදිහට පහළට මෙහෙම යන මුල් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට තියෙනවා මුල් මෙන්න මෙහෙම ගිහිල්ලා. ඒක හරි අපූර්ව රටාවක් කොහොම. මේ මුල මෙහෙම පල්ලහැට පස ඇතුළට ගිහිල්ලා ආයෙ උඩට එනවා මෙහෙම. ආයෙ පස ඇතුළට ගිහිල්ලා ආයෙ උඩට ඇවිල්ලා ආයෙ මෙහෙම තියෙනවා. මේ වගේ තියෙනවා. මේවට කියන්නේ ධන හිස් මුල් කියලා. එතකොට දැන් කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇයි මේ මුල පහළට යන්නේ නැතුව ආයෙ උඩට ආවේ? ආයෙත් පහළට ගිහලා ආයෙත් උඩට ඇවිල්ලා. මේක වෙලා තියෙන්නේ මුල හැඩ ගැහිලා තියෙන්නේ ජලය සහ පෝෂක උරා ගැනීමනේ. නමුත් මේ කඩොලාන ශාකයේ හැදෙන පස ගොහොරුමය පසක්. ගොහොරුමය පසක් කියලා කියන්නේ ඒකේ තනිකර වතුර පිරීලා තියෙන්නේ. ඒ වතුර පිරීලා තියෙනකොට මේ මුල සජීවීව තියෙන්න නම් මුලට ඔක්සිජන් ඕනේ. දැන් මේක ඇතුලේ මේ වතුර ගොඩාක් එකතු වෙලා තියෙන නිසා ඔක්සිජන් නැත්නම් වාතය අඩු පරිසරයක් තියෙන්නේ. ඒ නිසා මුලේ කොටසක් උඩට එනවා මෙහෙම. උඩට ආපුවාම යාට මෙතනින් ඔක්සිජන් ගන්න පුළුවන්. මේ හරියෙන් ජලය සහ පෝෂක ලබා ගන්න පුළුවන්. බලන්නකෝ ඒකේ හැඩ ධනහිස් මුල කියලා දාලා තියෙන සමහර විට ධනිස්සේ හැඩය මේ මෙතන ධනිස්සේ හැඩය තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ වගේ එක එක විදිහේ හැඩතල මේ ගස්වල මුල්වල කොළවල කඳේ පත්‍රවල පුෂ්පවල ගෙඩිවල බීජවල එක එක විදිහේ හැඩ බලා ගන්න පුළුවන්. ශාක ලෝකයේ හැඩ වැඩ කතා කරනවා නම් කොයි තරම් දේවල් තියෙනවද? විශේෂයෙන් චිත්‍ර ගුරුවරයෙකුටයි ජීව විද්‍යා ගුරුවරයෙකුටයි එකතු වෙලා ශාක ලෝකයේ හැඩ වැඩ කතා කරන්නට මම හිතන්නේ දවස් ගාණක් ගත වෙයි. අපි ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනින් ඒ ටික කතා කරමු. පුවත්පත් කලාවේදී සම්මානනීය කලා ශිල්පී ශාන්තකේ හේරත් ගුරුතුමාට අපේ ගෞරව ස්තුති උපත කරනවා. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නාය ගුරුතුමාටත් අපේ ගෞරව ස්තුති උපත කරනවා. ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනේ මුණ ගැහෙමු මේ පාඩමේ ඉතිරි කොටස සමග. ආයිබෝවන්.